සියලු දෙනාටම ආයිබෝවන්. අපි අද ප්‍රවේණීය පාඩමේ අවසන් කොටසයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මීට පෙර පාඩමේදී ඔබත් එක්ක සාකච්ඡා කළා ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණිය නිසා ඇතිවන රෝගාබාධ පිළිබඳව. අද අපි සාකච්ඡා කරන්නේ තවත් එක් රෝගයක් පිළිබඳව. ඒ තමයි රතු කොළ වර්ණාන්ධතාවය. දැන් ඔබට චලන රූපයක් පෙනෙනවා. එන්න මේ චලන රූපය හොඳින් නිරීක්ෂණය කරන්න. නිරෝගී කෙනෙකුට පෙනෙන්නේ මෙන්න මේ විදිහට රතු කොළ දෙක. එතකොට රෝගී අයට මෙන්න මේ විදිහට තමයි රතු කොළ වර්ණ දෙකම දැන් ඔබට මේ තිරේ පෙනෙන ආකාරයටයි රතු කොළ තීරු දෙක පෙනෙන්නේ. මේ ස්වභාවය තමයි අපි හඳුන්වන්නේ රතු කොළ වර්ණාන්ධතාවයේ විදිහට. රතු කොළ වර්ණාන්ධතාවය X වර්ණ දේහය මත ප්‍රතිබද්ධ වූ යානයක් නිසා සම්ප්‍රේෂණය වන රෝගයක්. වාසනාව මොකද්ද? එහි ප්‍රමුඛ ලක්ෂණය වෙන්නේ නිරෝගී බව. රෝගී බව නිලීන ලක්ෂණ. විෂම යුග්මක අවස්ථාවේදී වාහක ස්වභාවය නිරූපණය වෙනවා. එමනම් මෙන්ඩල් ප්‍රකාශ කරලා තියෙන විදිහටම ප්‍රමුඛ සමයුග්මක වෙනකොට නිරෝගී, නිලීන සමයුග්මක වෙනකොට රෝගී වෙනවා. විෂම යුග්මක අවස්ථාවේදී වාහක ස්වභාවය තමයි නිරූපණය වෙන්නේ. අපි එහෙමනම් මේ සම්බන්ධව තොරතුරු ටිකක් විමසා බලමු. ඔබට මේ තිරයේ පෙනෙන රූපය හොඳින් බලන්න. මේ තියෙන නිරෝගී කෙනෙකුට මේ වර්ණ තුන පෙනෙන හැටි. රතු, කොළ, කහ. හැබැයි රතු කොළ වර්ණාන්ධතාවයේ තියෙන කෙනෙකුට රතු පාට පේන්නේ මේ විදිහට, කොළ පාට පේන්නේ මේ විදිහට, කහ පාට පේන්නේ මේ විදිහට. හැබැයි එයාට රතුයි කොළයි දෙක වෙන් කර යම් ආකාරයකට හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඉතා පැහැදිලිව වෙන් වෙන්නේ නැහැ. අපිට පෙනෙන වර්ණ දෙක මෙයාට පේන්නේ නැහැ. මේ තිබෙන තවත් එවැනිම රූපයක්. කොළ මේ තියෙන්නේ වර්ණාන්ධතාවයේ තියෙන කෙනාට පේන්නේ. රතු වර්ණාන්ධතාවයේ තියෙන කෙනාට පේන්නේ. මේ තවත් ආකාරයකට කොළ රතු මේ තමයි රතු කොළ වර්ණාන්ධතාවයේ තිබෙන කෙනාට පේන හැටි තමයි පහළ පින්තූරයෙන් ඔබට පෙනෙන්නේ. දැන් බලන්න මේ වාගේ පරිසරයක්. මේ අපිට පෙනෙන හැටි. අපිට පෙනෙනවා කොළ වර්ණය පැහැදිලිව. හැබැයි පුතේ රතු කොළ වර්ණාන්ධතාවයේ තියෙන කෙනාට එම පරිසරයේ පෙනෙන්නේ මේ විදිහට. මේ තවත් එවැනිම සටහනක්. මේ අපේ ලෝක ගෝලය. මේ අපිට පෙනෙන හැටි කොළ වර්ණය. මේ රතු කොළ වර්ණාන්ධතාවයේ තියෙන කෙනාට පේන හැටි කොළ වර්ණය. මේ තවත් සටහනක්. මේ අපිට පෙනෙන හැටි මේ වර්ණ ටික වෙනස. මේ කොටුවේ පෙනෙන්නේ රතු කොළ වර්ණාන්ධතාවයේ තියෙන කෙනෙකුට මේ ද්‍රව්‍ය ටිකම එයාට පෙනෙන හැටි. ඉතින් බැරි වෙලාවත් ඔබටත් කාට හරි මේ සටහනයි මේ සටහනයි එකම විදිහට පෙනුණා නම් ඔබටත් රතු කොළ වර්ණාන්ධතාවය තිබෙනවා කියලා හඳුනා ගන්න පුළුවන්. ඉතින් රතු කොළ වර්ණාන්ධතාවයට අදාළව බලමු අපි ප්‍රවේණි දර්ශවලට ගැලපෙන රූපානුදර්ශය මොකක්ද කියලා. ඔන්න මම ප්‍රවේණි දර්ශ ටික සඳහන් කළා. මෙහි තිබෙන්නේ සිම්පල් ලකුරු දෙකක්. මේ කොළ පාටෙන් දක්වලා තියෙන කැපිටල් ලකුර, මේ කුඩාවට තියෙන සිම්පල් ලකුර, මේ සිම්පල් ලකුර, මෙයාගේ කැපිටල් ලකුර, මේ කැපිටල් ලකුරු දෙකක්. එහෙනම් ඔබ දන්නවා XX කියන්නේ ගැහැණු, XY කියන්නේ පිරිමි. ඒ අනුව මෙයා රෝගී ස්ත්‍රී. XX නිසා ස්ත්‍රී, සිම්පල් ලකුරු දෙකක්. ඒ කියන්නේ නිලීන සමයුග්මක නිසා යා රෝගී. අබ්බල මේ වාගේ ප්‍රවේණි දර්ශයක් ආවොත් XX ස්ත්‍රී, මෙයාගේ තිබෙන්නේ කැපිටල් C
simple C. එහෙනම් මෙයා වාහක. මේ තියෙන්නේ පිරිමි XY එයාට තියෙන්නේ simple C අකුරක්. එහෙනම් මතක තියාගන්න දුවේ පුතේ පිරිමි අයට එක X වර්ණ දේහයයි තියෙන්නේ. ඒ X වර්ණ දේහය මත තිබෙන්නේ නිලීන ලක්ෂණය නම් එයා රෝගී වෙනවා. ඒ වගේම තමයි එයාගේ X වර්ණ දේහය මත පිහිටලා තියෙන ඥානය ප්‍රමුඛ ලක්ෂණය වුණා නම් එයා නිරෝගී වෙනවා. කාන්තාවක් නිරෝගී වෙන්නට නම් එයාගේ මෙන්න මේ ස්වර්ණ දේහ දෙකම මත ප්‍රමුඛ සමයුග්මක විදිහට ඥාන පිහිටලා තියෙන්නට. එමනම් උන් අපිට මේ විදිහට ප්‍රවේණි දර්ශ ලැබෙනවා නම් රූපානුදර්ශ මේ ආකාරයට දක්වන්න පුළුවන්. හිමෝෆීලියාවට එන්න වගේම රතුකොළ වර්ණන්තාවයට අපි සටහනක් හදලා බලමු. මව සහ පියාට තිබෙන ස්වභාවය මත දරුවන්ට කොහොමද මෙන්න මේ රතුකොළ වර්ණාන්දතාවය සම්ප්‍රේෂණය වෙන්නේ කියලා. මෙන්න පළමු සටහන වාහක ස්ත්‍රියක් නිරෝගී පුරුෂයෙක් සමග විවාහ වුණා. බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔන්න යාගේ ප්‍රවේණි දර්ශ වෙන්නේ වාහක නම් එක් අක්ෂරයක් අපි දක්වන්නට ඕනේ කැපිටල් වලින් අනික් අක්ෂරය දක්වන්නට ඕනේ සිම්පල් වලින්. නිරෝගී පුරුෂ නම් එයාගේ X වර්ණ දේහය මත තියෙන්නේ කැපිටල් C අකුර. එහෙමනම් අපි දන්නවා දැන් ජන්මාණු වලට හැදෙනකොට මෙන්න මේ ජන්මාණු වර්ණ දේහ දෙක බිම්බ දෙකකට වෙන් වෙනවා. ඒ වගේම මේ ජන්මාණුව තුල තිබෙන වර්ණ දේහ දෙක මේ ආකාරයට ජන්මාණු දෙකකට වෙන් මේ නිරෝගී පුරුෂ පුද්ගලයා තුල තිබෙන මේ XY වර්ණ දේහ දෙක මේ විදිහට වෙන් වෙනවා ජන්මාණු දෙක. අපි බලමු ඊළඟට පනට් කොටුව භාවිතා කරලා මෙන්න මේ විදිහට අපි මෙතන ලියාගමු ස්ත්‍රියගේ ඥාන ව්‍යුහය. මෙතනින් අපි ලියාගමු පුරුෂයාගේ ඥාන ව්‍යුහය. දැන් අපිට පුළුවන් මෙන්න මේ ජන්මාණු දෙකෙහි ස්වરૂපය මෙතනින් සඳහන් කරන්න. මේ ජන්මාණු දෙකෙහි ස්වરૂපය මෙතනින් සඳහන් කරන්න. මේ ජන්මාණුවත් එකතු වුනහම යුක්තාණුවේ ස්වરૂපය මෙහෙම වෙනවා. මේ ජන්මාණුවයි සම්බන්ධ වුණොත් යුක්තාණුව මේ විදිහට වෙනවා. දැන් හිතනම් මේ නිසා දරුවන්ට ලැබිය හැකි ප්‍රවේණි දර්ශ තමයි අපි මේ කතා කරන්නේ. මේ විදිහට XX capital C simple C වෙන්න පුළුවන්. capital C වෙන්න පුළුවන් මෙන්න මේ අවස්ථාව. මෙන්න මේ අවස්ථාව අපි දක්වනවා X simple C y විදිහට. මේ අවස්ථාව අපිට හම්බ වෙනවා X capital C y. එහෙමනම් ඔන්න දුවේ පුතේ මෙයාලට ලැබෙන රූපානුදර්ශ වාහක ස්ත්‍රී, නිරෝගී ස්ත්‍රී, රෝගී පුරුෂ, නිරෝගී පුරුෂ විදිහට වෙනවා. වාහක ස්ත්‍රියක් සමග නිරෝගී පුරුෂයෙක් විවාහ වුණොත් ඒ නිසා ලැබිය හැකි දරුවන්ට අත්වන ස්වභාවය. ඒතර හැබැයි හොඳට මතක තියාගන්නට ඕනේ සාමාන්‍යයෙන් එක්වරකට ඉපදෙන්නේ එක්කෙනෙක් නිසා පළමු දරුවා එහෙම නැත්නම් යම් ඉපදෙන ඕනෑම දරුවෙක් මේ අවස්ථා හතරින් එකක් විය හැකියි. එය තීරණය වන්නේ ඩිම්බ සංසේචනය උන විදිහ මත. ඒතර අපිට කියන්න බෑ මේ පවුලේ ලැබෙන සියලු දෙනාම රෝගී පුරුෂය වෙන්නත් පුළුවන්. සියලු දෙනාම නිරෝගී පුරුෂය වෙන්නත් පුළුවන්. සියලු දෙනාම නිරෝගී ස්ත්‍රී වෙන්නත් පුළුවන්. සියලු දෙනාම වාහක ස්ත්‍රී වෙන්නත් පුළුවන්. මේ හතර දෙනෙක් ඒ පවුලේ ඉපදුනොත් මේ ස්වરૂපයන් හතරම වෙන්න පුළුවන්. එකක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්. මේ අපි කතා කරන්නේ විය හැකි තත්වයන් පිළිබඳව. අපි තව සටහනක් බලමු. ඒ දෙන්න තමයි වාහක ස්ත්‍රියක් සහ රෝගී පුරුෂයෙක්. දැන් ඔබ දන්නවා ප්‍රවේණි දර්ශ ලියන්න මේ විදිහට. අපි දන්නවා ඊළඟට අපි මේ වගේ ජන්මාණු මේ ආකාරයට දක්වනවා. දැන් අපි පනට් කොටුව භාවිතා කරලා ස්ත්‍රියගේ ජන්මාණු එක පැත්තකටත් අපි මේ ආකාරයට සිරස් පේලියට හදාගත්තා. සිරස් අපි පුරුෂයාගේ ජන්මාණු සඳහන් කරලා දැන් අපිට පුළුවන් මේ ජන්මාණු දෙකෙන් සෑදෙන යුක්තාණුව, මේ ජන්මාණු දෙක සංසේචනය වුණොත් ලැබෙන යුක්තාණුව, මේ ජන්මාණු දෙකෙහි යුක්තාණුව, මේ ජන්මාණු දෙකේ යුක්තාණුව මෙන්න මේ ආකාරයට සටහන් කරා. එතකොට
දරුවන්ගේ ප්‍රවේණි දර්ශ අපිට මේ අවස්ථා හතර තමයි ලැබෙන්නේ. එහෙමනම් එයාලගේ රූපානුදර්ශ, රෝගී ස්ත්‍රී, වාහක ස්ත්‍රී, රෝගී පුරුෂ සහ නිරෝගී පුරුෂ විදිහට වෙනවා. අපි තව සටහනක් බලමු. රෝගී ස්ත්‍රියක් නිරෝගී පුරුෂයෙක් සමග විවාහ වුණා. ජනකයින්ගේ ප්‍රවේණි දර්ශ අපි ළඟට ජන්මානුමය විදිහට දක්වනවා. ප්‍රවේණි දර්ශයේ තියෙන වර්ණදේහ යුගලයේ ජන්මානු දෙකකට වෙන් කරලා දැන් අපි පනට් කොටුව භාවිතා කරලා මේ ආකාරයට ඊළඟ පරම්පරාවේ ප්‍රවේණි දර්ශයන් ලියා ගන්න දන්නවා. එහෙනම් ඒ ලැබෙන ප්‍රවේණි දර්ශයන්ගේ රූපානුදර්ශ වෙන්නේ වාහක ස්ත්‍රී, රෝගී පුරුෂ, රෝගී පුරුෂ. ඒ කියන්නේ වාහක ස්ත්‍රී, රෝගී පුරුෂ එකට එක අනුපාතය වෙනවා. රෝගී ස්ත්‍රියක් සමග නිරෝගී පුරුෂයෙක් විවාහ වුණා. රුධිරයේ හිමොග්ලොබින් වල විකෘතිතාවයක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක් ගැන. ඒ තමයි තැලසීමියාව කියන්නේ. එතකොට තැලසීමියාව ඇති වෙන්නේ රක්තහීනතාවයේ ඇතිවීමට අදාළ ජාන විකෘති තත්ත්වයක් නිසා. මේ රෝගීදිත් මතක තියාගන්න නිරෝගී බව තමයි ප්‍රමුඛ ලක්ෂණය. රෝගී බව තමයි නිලීන ලක්ෂණය. පෙර සඳහන් කළ විදිහටම විෂම යුග්මක අවස්ථාවේදී වාහක ස්වභාවය පෙන්වනවා. හැබැයි දුවේ පුතේ මේ තැලසීමියාවට අදාළ ජානය පවතින්නේ ලිංග වර්ණ දේහවල නෙමෙයි. දෛහික වර්ණ දේහ. එහෙනම් මේ XY වලට අදාළ වෙන්නේ නැහැ. අපි XY දාලා ලියන්නේ ලිංග ප්‍රතිබද්ධ ජාන. ලිංග ප්‍රතිබද්ධ ජාන කියන්නේ ඒ ජානයේ තියෙන්නේ එක්කෝ X වර්ණ දේහයේ මත එහෙම නැත්නම් Y වර්ණ දේහයේ මත. ඉතින් අපි දැන් මේ කතා කරන වර්ණ දේහය XY වර්ණ දේහ නෙමෙයි. එහෙනම් මේ රෝගයේ ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය විය හැකි ආකාරය මෙන්න මේ විදිහටයි වෙන්නේ. දැන් අපි ගත්තොත් එයාගේ කැපිටල් T ගත්තොත් හරිද? කැපිටල් T කියන්නේ අනිවාර්යයෙන්ම ප්‍රමුඛ සමයුග්මක. එහෙමනම් නිරෝගී ගැහැණු හෝ පිරිමි. එතකොට නිරෝගී ගැහැණු කියන්නත් අපි දාන්නේ කැපිටල් Tමයි. නිරෝගී පිරිමිය කිව්වත් දාන්නේ කැපිටල් Tමයි. හේතුව මෙය XY වර්ණ දේහ මත සම්ප්‍රේෂණය වෙන රෝගී තත්ත්වයක් නෙමෙයි. එහෙමනම් අපි බලමු කැපිටල් T සිම්පල් T යදුනොත්. කැපිටල් T සිම්පල් T කියන්නේ වාහක අවස්ථාව. විෂම යුග්මක අවස්ථාවේදී වාහක ස්වරූපේ නිරූපණය වෙනවා. අපි වාහක ගැහැණු කිව්වත් වාහක පිරිමි කිව්වත් යොදන්නේ මෙන්න මේ විදිහට කැපිටල් T සිම්පල් T. අපි තුන්වෙනි අවස්ථාව ගත්තොත් සිම්පල් T. සිම්පල් T කියලා කියන්නේ නිලීන සමයුග්මක අවස්ථාව. එහෙනම් නිලීන සමයුග්මක අවස්ථාවේදී අනිවාර්යයෙන්ම ඇති වෙන්නේ රෝගී තත්ත්වයක්. එහෙනම් මෙන්න මේ රෝගී පිරිමි හෝ රෝගී ගැහැණු මේ අවස්ථා දෙකම සඳහා අපි යොදන්නේ සිම්පල් T. හොඳට මතක තියාගන්න අපි XY දාලා ඒ මත ප්‍රවේණි දර්ශයට අදාළ අක්ෂර සඳහන් කරන්නේ ඔබට කතා කළ හිමෝෆීලියාව සහ රතුකොළ වර්ණාන්ධතාවය කියන අවස්ථා දෙකට පමණයි ඔබේ නිර්දේශයට අදාළ. හේතුව එම රෝග දෙක සම්ප්‍රේෂණය වන්නේ XY වර්ණ දේහ මත පිහිටි වර්ණ දේහයක් නිසා අපි ඒකේ Y වර්ණ දේහය මත පිහිටන ලක්ෂණ ගැන පෙර සඳහන් කළා. එය පිහිටන්නේ පිරිමියායට පමණයි. X වර්ණ දේහය මත යම් ජානයක් නිසා රෝගයක් සම්ප්‍රේෂණය වුණොත් එය ගැහැණු පිරිමි දෙගොල්ලටම බලපානවා. ඒ බලපාන ආකාර දෙක එකිනෙකට වෙනවා. දැන් අපි කතා කරන්නේ නැවත දෛහික වර්ණ දේහවල තිබෙන ජාන පිළිබඳව. එහෙමනම් අපි ඒකෙත් අර වගේ අවස්ථා කීපයක් බලමු. රෝගී ගැහැණු වාහක පිරිමි. එහෙනම් පුතේ රෝගී ගැහැණු වුණොත් එහි ප්‍රවේණි දර්ශය සිම්පල් T. වාහක පිරිමි නම් කැපිටල් T සිම්පල් T. එහෙමනම් අපි දන්නවා දැන්
ජන්මාණු වලට මෙන්න මේ වර්ණ දේහ දෙක වෙන වෙනවා. පිරිමි කෙනාගේ වර්ණ දේහ දෙකත් ඒ විදිහටම වෙන් වෙනවා. අපි දැන් පනට් කොටුව භාවිතා කරලා අපි මේ සටහන අඳිනවා. පනට් කොටුව භාවිතා කරලා අපි මේ සටහන ඇඳලා දැන් එහෙමනම් අපි දන්නවා මේ කොටුවට එන්නේ capital T simple T, මෙතෙන්ට එන්නේ simple T simple T, මෙතෙන්ට එන්නේ නැවත වරක් capital T simple T, මෙතෙන්ට එන්නේ simple T simple T. ඒ අනුව දරුවන්ගේ ප්‍රවේණ දර්ශ වෙන්නේ capital T simple T, capital simple T simple T, capital T simple T, simple T simple T. එහෙමනම් මෙන්න මේ අයගෙන් capital T simple T කියන්නේ වාහක, simple T simple T කියන්නේ රෝගී, නැවතත් මේ වාහක රෝගී. එහෙමනම් ගැහැණු වෙන්නට පුළුවන්, පිරිමි වෙන්නට පුළුවන්. වාහක ගැහැණු හෝ පිරිමි, රෝගී ගැහැණු හෝ පිරිමි, වාහක ගැහැණු හෝ පිරිමි, රෝගී ගැහැණු හෝ පිරිමි. එහෙනම් මේ ප්‍රවේණි දර්ශ අනුපාතය වෙන්නේ capital T simple T අනුපාත, simple T simple T එකට එකයි. වාහක ගැහැණු පිරිමි අනුපාත, රෝගී ගැහැණු පිරිමි අනුපාත එකට එකයි. රූපානුදර්ශ අනුපාතය වෙන්නේ. අපි තව සටහනක් බලමු. වාහක ගැහැණු වාහක පිරිමි. ප්‍රවේණි දර්ශ වෙන්නේ capital T simple T දෙන්නගෙම. එතකොට ජන්මාණු අපිට මේ විදිහටම යඳින්න වෙන්නේ. දැන් අපි පනට් කොටුව භාවිතා කරලා ඇන්දොත් මේ කොටුවට එන්නේ capital T capital T, capital T simple T, මෙතෙන්ට capital T simple T, මෙතෙන්ට simple T simple T. එහෙමනම් ලැබෙන ප්‍රවේණි දර්ශ අපිට ආකාර තුනක් තියෙනවා. ස්වරූප හතරක් විදිහට capital T එනවා. මෙතෙන්ට එනවා capital T simple T, capital T simple T, simple T simple T. මෙයාලගේ රූපානුදර්ශ වෙන්නේ capital T කියන්නේ නිරෝගී. එතකොට නිරෝගී පිරිමි හෝ ගැහැණු. මෙයා මේ දෙන්නම වාහක පිරිමි හෝ ගැහැණු. මෙයා රෝගී පිරිමි හෝ ගැහැණු. එහෙනම් මේ තමයි එයාලගේ රූපානුදර්ශ වෙන්නේ. ඉතින් රූපානුදර්ශ අනුපාතය වෙන්නේ නිරෝගී ගැහැණු හෝ පිරිමි අනුපාත, වාහක ගැහැණු හෝ පිරිමි අනුපාත, රෝගී ගැහැණු හෝ පිරිමි අනුපාත 1ට 2ට 1 විදිහට. අපි තව අවස්ථාවක් බලමු. නිරෝගී ගැහැණු වාහක පිරිමි. එහෙමනම් නිරෝගී ගැහැණු නම් capital T, වාහක පිරිමි නම් capital T simple T. එහෙනම් ජන්මාණු වලට වියුක්ත වෙනවා. අපි පනට් කොටුව භාවිතා කළොත් අපිට පළමු කොටුවට capital T, මෙතෙන්ට capital T, capital T simple T, capital T simple T. එහෙනම් ඔබට පේනවා මේ ලැබෙන ප්‍රවේණි දර්ශ අනුව මේ පරම්පරාවේ කවුරුත් රෝගී අය නෙවෙයි. වාහක කියන්නේ හොඳට මතක තියාගන්න දුවේ පුතේ, එයා තුල ප්‍රකාශ වෙන්නේ ප්‍රමුඛ ලක්ෂණ. වාහක කියන්නේ ඊළඟ පරම්පරාවට රෝගය ගෙන යා හැකි. හැබැයි එයා නිරෝගී. එයාට තැලසීමියා රෝගය ඇති වෙන්නේ නැහැ. දරුවන්ගේ රූපානුදර්ශ අනුපාතය නිරෝගී ගැහැණු හෝ පිරිමි, වාහක ගැහැණු හෝ පිරිමි 1:1. අපි තව අවස්ථාවකට යමු. නිරෝගී ගැහැණු, නිරෝගී පිරිමි. ඔබට පේනවා කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. capital T සියලුම ජන්මාණු මේ විදිහටයි. එහෙමනම් පනට් කොටුවේ සියලුම අවස්ථා ටික capital T. ඔබ දන්නවා capital T කියන්නේ මොකද්ද? සියලුම දෙනා නිරෝගී කියලා. එහෙනම් ඒ ඉපදෙන දරුවන් එක්කෝ නිරෝගී ගැහැණු, එහෙම නැත්නම් නිරෝගී පිරිමි. ජාතික තැලසීමියා මධ්‍යස්ථානයේ ශික්ෂණ රෝහල කුරුණෑගලින් ලබා දුන්න ප්‍රසන්ටේෂන් එකක් තමයි මම ඔබට දැන් මේ පෙන්නන්නේ. මේක ජාතික වැඩසටහනක්. අපි සාමාන්‍යයෙන් සෞඛ්‍ය කියලා කියන්නේ කායික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික සුවදායකත්වය. රෝග නම් වළක්වා ගැනීම. මතක තියාගන්න ඕන දුවේ පුතේ, අපි වැදගත්ම කාරණේ වෙන්නේ රෝගවලට
හොඳ වෛද්‍යවරයෙක් හොයලා ප්‍රතිකාර ගන්න එක නෙමෙයි. රෝග හැදෙන එක වළක්වා ගන්න. එහෙමනම් අපි අද කතා කරන්නේ මේ තැලසීමියා රෝගය ගැන. මේ තැලසීමියා රෝගය ආවේනිගත රෝගයක්. ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන රෝගයක්. ඒ වගේම මෙහි ස්වરૂපේ තමයි රුධිර සෛලවල තිබෙන රෝගී තත්ත්වය. භයානක වෙන්නේ සුවකල නොහැක. එනම් මේකට ප්‍රතිකාරතාන් නැහැ, ස්ථිර ප්‍රතිකාරයක්. අපිට තියෙන తాවකාලික ප්‍රතිකාරයක් පමණයි. ඉතින් මේ රෝගය මුලින්ම ලෝකයට හඳුනාගත්තේ 1927 ලංකාවේදී මෙම රෝග තත්ත්වය හඳුනාගත්තේ 1945. මීට අවුරුදු කීපයකට පෙර තිබුණු දත්ත වගේක් තමයි මම ඔබට මේ පෙන්වන්නේ. මේ වන විට දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මේ රෝගීන් හම් වෙලා තියෙනවා 417ක්. අනුරාධපුරෙන් 80ක්, මාතලෙන් 50ක්, පුත්තලෙන් 36ක්, කෑගල්ල 25ක්, නුවර 20ක්, කොළඹ 7ක් මේ ආදී වශයෙන් තමයි පෙන්වන්නේ. දැන් ඔබට පෙන්නවා මෙහි වයඹ පළාතේ සංඛ්‍යාව එකතු කරගත්තොත් 417යි 36යි. ලංකාවේ ඉතුරු පළාත් 8ේම එකතුවට වඩා වයඹ පළාතේ රෝගීන් සංඛ්‍යාව වැඩි. මේ වයඹ පළාතේ ජනගහනයෙන් 10%ක් 12ත් අතර ප්‍රමාණයක් රෝග වාහකයෝ ඉන්නවා කියලා හඳුනගෙන තියෙනවා. ඉතින් මේකට හේතුව තමයි මෙන්න මේ රෝගයට අදාළ වන ජාන වෙනස් වීම. සිදු වුණේ මේට අවුරුදු ගණනාවකට පෙර මැලේරියා වසංගත සමය. එතකොට මැලේරියා වසංගතයෙන් විශාල ප්‍රමාණයක් මිනිසුන් මිය යද්දී මේ වයඹ පළාත සහ මෙතනින් ඔබට පේන උතුරු මැද පළාත විශේෂයෙන්ම මේ ප්‍රදේශවල ඉන්න අය මේ රෝගයට ප්‍රතිශක්ති කරන හැකියාවක් ලැබුවා. ඒ ප්‍රතිශක්ති කරන හැකියාව ලැබුවේ ජානවල සිදුවුණු විකෘති තත්ත්වයක්. ඒ ඥාන විකෘතිය තමයි අවසානයේ නිලීන සමයුග්මක වෙනකොට මේ කියන ආකාරයට තැලසීමියාව කියන රෝගයේ බවට පත් වෙනවා. ඉතින් අර විෂම යුග්මක අවස්ථාවේ තිබෙන අය ඉතා හොඳින් මැලේරියාවට ඔරොත්තු දෙනවා. ඒ නිසා මැලේරියාව රෝගයට ඔරොත්තු දීම සඳහා සිදු වුණු ඥාන වෙනස් වීමක් අවසානයේ නිලීන සමයුග්මක අවස්ථාවලට පත් වීමෙන් තැලසීමියා නම් රෝගී බවට පරිවර්තනය වෙනවා කියනවා. ඉතින් මේ තැලසීමියා රෝගය පරම්පරාවෙන් පරම්පරාවට දෙමව්පියන්ගෙන් ඥාන මගින් දරුවන්ට හැදෙන රෝගයක්. බෝ වෙන රෝගයක් හෝ පිළිකාමී තත්ත්වයක් නොවේ. රතු රුධිරාණු සම්බන්ධ රෝගයක්. මොකද්ද මේ රෝගයේ ස්වરૂපය? රතු රුධිර සෛල ඉතා ඉක්මනින් විනාශ වෙන තත්ත්වයක්. ඔබ දන්නවා අපේ සාමාන්‍ය රතු රුධිර සෛලයක ආයු කාලය දින 120ක්. දින 120ක් කියලා කියන්නේ මාස 4ක පමණ කාලයක්. හැබැයි මේ රතු රුධිරාණු මෙම තැලසීමියා රෝගීන්ගේ ඊට වඩා අඩු කාලයකදී රතු රුධිර සෛල විනාශ වෙලා එයාලට ඔක්සිජන් පරිවහනය කිරීමේ හැකියාව අඩු. එහෙමනම් මාසයක් දෙකක් වාගේ කාලයකදී මෙන්න මේ රෝගී තත්ත්වයේ තියෙන අයගේ රතු රුධිරාණු විනාශ වෙනවා. නැවත රතු රුධිරාණු හැදෙන්න තව මාස දෙකක් යනවා. මොකද සාමාන්‍ය ස්වරූපේ මාස 4කට වරක් තමයි අඩුව පුරවන්න රතු රුධිරාණු හැදෙන්නේ. එහෙනම් මෙයාගේ ශරීරය තුළ ඔක්සිජන් පරිවහනය පිළිබඳ ගැටලුවක් ඇති. ඔබ දන්නවා රතු රුධිරාණු වලින් කරන්නේ ඔක්සිජන් පරිවහනය කියන කරුණ. අසාමාන්‍ය රතු රුධිරාණු සෛල දින 30ත් 60ත් අතර කාලයක් තුළ විනාශ වීම නිසා මොකද වෙන්නේ? යකඩ නිදහස් වෙනවා. ඔබ දන්නවා රතු රුධිරාණුවක තියෙනවා හිමොග්ලොබින්. එතකොට එහි හිමොග්ලොබින් කියන්නේ ප්‍රෝටීනයක්. හිමෝ කියන්නේ යකඩ. එහෙනම් මේ යකඩ මොකද වෙන්නේ? නිදහස් වෙනවා රුධිරයට. ඒ නිසා ඇති වෙනවා යකඩ වැඩිවීම නිසා යම් යම් අතුරුඵල. ඒ වගේම රතු රුධිරාණු විනාශ වීම නිසා ඇති වෙනවා රක්තහීනතාවය. ඒතර ඔක්සිජන් පරිවහනය පිළිබඳ ගැටලු ඇති වෙනවා. ඒවා නිෂ්පාදනය කරන්නට ඇටමිදුළු ක්‍රියාකාරීත්වය පිළිබඳ ගැටලු ඇති වෙනවා. ඊළඟට මේ රෝගීන්ට මාස දෙකකට සැරයක්
මාසයකට වරක් ඒ වගේ කාලයකදී රෝගියාගේ තත්ත්වය යන්නේ රුධිර පාර විලීනය කරන්නට. ඒතර ඔබ දන්නවා රුධිර පාර විලීනය කිරීම මත යම් යම් ගැටලු තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඉතින් මේ පසුබිම සටහනින් පෙනෙන්නේ තැලසීමියා දරුවෙකුගේ රතු රුධිර සෛල කොයි ආකාරයකද රුධිර අඳුනක් තුළින් හඳුනාගන්නේ කියලා. මේ තියෙන්නේ සාමාන්‍ය කෙනෙකුගේ රතු රුධිර සෛල රුධිර අඳුනක් තුළින් හඳුනාගන්න විදිය. තැලසීමියා රෝගයේ මූලික රෝග ලක්ෂණ මොනවාද? ඉපදිලා මාස 4-6 වෙනකොට මේ ළමයා සුදු මැලි වෙලා උදරය විශාල වෙලා ක්‍රියාශීලීත්වය අඩු කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ தත්ත්වය හඳුනා ගන්න පුළුවන් රුධිර පරීක්ෂාවකින්. මේ සාමාන්‍ය රුධිර පරීක්ෂාවකින් මේ පිළිබඳ සැකසහිත වුණොත් මේ පිළිබඳ වැඩිදුර රුධිර පරීක්ෂාවක් මගින් තැලසීමියා තත්ත්වය සනාථ කරගන්නට පුළුවන්. මේ රෝගයට තියෙන ප්‍රතිකාර මොනවද? අවශ්‍ය පරිදි රුධිර පාර විලයනය කරන්නට වෙනවා. මම කියව මාසයකට වෙන්න පුළුවන්, දෙකකට වෙන්න පුළුවන්. එයාගේ ජීවිතාන්තය දක්වා රුධිර පාර විලයනය කරන්න වෙනවා. දැන් මෙයාගේ ශරීරයේ සතු රුධිරාණු විනාශ වීමෙන් යකඩ රුධිරයේ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා යාට යකඩ ඉවත් කිරීම සඳහා ක්‍රියාවලියකට යන්න වෙනවා. ඊළඟට මේ තත්ත්වයන් පවත්වා ගැනීම පිළිබඳව උපදේශනය දෙන්නට වෙනවා. ඒ වගේම තමයි මේ தত্ত্বය ඇතිවීම වළක්වා ගන්නට පුළුවන් විවාහයට පෙර වාහක தত্ত্বය පරීක්ෂා කරගෙන විවාහයට සුදුසු වන්නේ කෙසේද කියන එක හඳුනා ගන්න. ඉතින් මේ රෝගය හැදෙන එක වළක්වා ගැනීම ගැන ඇයි අපි කතා කරන්නේ? එක, මේ රෝගය සුව කළ නොහැකි නිසා. දෙක, මේ රෝගියෙක් ඇති වුණොත් යම් පවුලකට ඒ රෝගියාට සහ පවුලට සිදුවන මානසික පීඩන මේ තත්ත්වය පිළිබඳව අවබෝධයක් ඇති වුණාම මානසික වශයෙන් ලොකු පීඩනයක් ඇති වෙනවා. ඊළඟට මෙවැනි තැලසීමියා රෝගියෙක් රැක බලා ගැනීමට අධික වියදමක් දරන්න වෙනවා. ඒ වගේම තමයි මෙහි සුවිශේෂම දේ තමයි මෙය පහසුවෙන් ඇතිවීම වළක්වා ගන්නට පුළුවන් ප්‍රවේණිගත රෝගයක්. එහෙනම් ඒ සඳහා අවශ්‍ය වන්නේ අවබෝධයක්, නිවැරදි තීරණයක් තමයි. ඉතින් මම මේ උත්සාහ කරන්නේ ඔබට ඒ සඳහා අවබෝධය ලබා දෙන්නට, නිවැරදි තීරණය ගැනීම ඔබ සතු කරා. මේ 2003 සිට 2010 වසර දක්වා මේ තැලසීමියා රෝගීන්ගේ සංඛ්‍යාව ඔබට පේනවා මේ යම් වර්ධනයක් ඇති. එහෙනම් කාලයත් සමග දැන් 2020 වෙලා තියෙනවා. තවත් මේ සංඛ්‍යාව වර්ධනය වීමක් තමයි වෛද්‍ය ශාස්ත්‍රය තුළ හඳුනගන්නේ. මම ඔබට මීට පෙර සඳහන් කළා මේ වර්ණ දේහ අපි අංක කරොත් 1 2 3 4 ආදී වශයෙන් 11 වෙනි වර්ණ දේහය තමයි මෙන්න මේ තැලසීමියාවට අදාළ ජානය තිබෙන්නේ. මේ අපි කතා කරපු 23 වෙනි වර්ණ දේහය තමයි XY විදිහට අපි හඳුන්වන්නේ. මේ අපි හඳුනා ගැනීම සඳහා කරන ලද වර්ගීකරණය. එතකොට දැන් ඔයාලා දන්නවා මේ සාමාන්‍යයෙන් 11 වෙනි වර්ණ දේහ යුගලය වර්ණ දේහ දෙකක් තියෙනවා. ඒ මත ජාන තියෙනවා. එහෙනම් මෙන්න මේ ජාන දෙකම නිලීන වුණු නිලීන සමයුග්මක අවස්ථාවේ ඔබ හැඳින්වුවා රෝගී තත්ත්වයේ. ඒ වගේම තමයි එක ජානයක් ප්‍රමුඛ ජානය වෙලා අනෙත් ජානයේ නිලීන ජානයක් වුණා. ඔබ දන්නවා එතකොට තියෙන්නේ විෂම යුග්මක අවස්ථාව. එහෙනම් විෂම යුග්මක අවස්ථාවේදී පෙන්වන්නේ වාහක තත්ත්වය. එහෙනම් එය හඳුන්වනවා සුළු තැලසීමියාව කියලා. මේ සුළු තැලසීමියාව රෝගී තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. මහා තැලසීමියාව තමයි රෝගියා බවට පත් වෙන්නේ. සුළු තැලසීමියාව තමයි අපි වාහක කියන්නේ. වාහක පුද්ගලයා පෙන්වන්නේ නිරෝගී පුද්ගලයෙක් තුල තිබෙන තත්ත්වයමයි. ඒ කියන්නේ වාහක තත්ත්වයේ පෙනුමෙන් නිරෝගී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන නිරෝගී පුද්ගලයා. ඒ වගේම තමයි කවදාවත් මේ අය රෝගීන් බවට පත් වෙන්නේ නැහැ. එයාලා සාමාන්‍ය පුද්ගලයෝ. ඒ නිසා කිසිම කෙනෙක් පිටතින් බලලා තැලසීමියා වාහකද නැද්ද කියලා කියන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම සරල රුධිර පරීක්ෂාවකකින්
ඔබට මේ தত্ত্বය හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා තමයි දුවේ පුතේ මම පටන් ගන්නකොටම කිව්වේ මේ වයඹ පළාතට සුවිශේෂ වූ රෝගී ස්වභාවයක් ඔබ කිසිවෙකුත් දැනට රෝගී තත්ත්වයෙන් පෙළෙන්නේ නැහැ. ඔබ දැනට රෝගියෙක් නම් ඔබ මේ වන විට මම අර ඉස්සෙල්ලා සඳහන් කළ ආකාරයට ඖෂධ ගන්න කෙනෙක් වෙන්නට ඕනේ. මාස්පතා රුධිර පාරවිලේනය කරන කෙනෙක් වෙන්නට ඕනේ. එහෙම නොවේ නම් ඔබ කවදාවත් රෝගී තත්ත්වයට පත්වන කෙනෙක් වෙන්නේ නැහැ. එහෙනම් ඔබ ළඟ තියෙන්නට පුළුවන් හැබැයි ප්‍රමුඛ සමයුග්මක අවස්ථාව හෝ විෂම යුග්මක අවස්ථාව. ඒ කියන්නේ ඔබ නිරෝගී විය හැකි, ඔබ වාහක විය හැකි. වයඹ පළාතේ ජනගහනයෙන් 10%ක් 12ක් පමණ වාහකයෝ නම් අපි 10ක් ගන්නකොට එක්කෙනෙක් වාහක වෙන්න ඕනේ. මේ කියන අනුපාතයෙන් අපි 10 දෙනෙක් එකතු වුණ තැනකදී එක් අයෙක් වාහක වෙන්න ඕනේ. දැන් අපි මේ පන්තියේ දැන් අපි මේ වෙන විට 10ක් ඉන්නවා නම් සරලව කිව්වොත් අපි අතරින් එක්කෙනෙක් වාහක විය හැකියි. හැබැයි පුතේ වාහක කියලා කිසිදු ප්‍රශ්නයක් නැහැ. මම නැවතත් මේ දක්වලා තිබෙන්නේ තැලසීමියා වාහක තත්ත්වය සාමාන්‍ය පෙනුම හඳුනා ගන්න පුළුවන් රුධිර පරීක්ෂාවකින් විතරයි. ඔබ වාහක නම් ප්‍රශ්න ඇතිවන්නේ ඔබට නෙමෙයි ඔබේ ඊළඟ පරම්පරාවේ අයට. ඒ කියන්නේ ඔබේ දරුවා. අපි මෙන්න මේ කාරණය සැලකිල්ලට ගන්නට ඕනේ. මොකද්ද? වාහක විවාහක නොවිය යුතුයි. ඔබට මතකයි අපි මේ සටහන ඇන්දා. මම ඔබට මේ සටහන අඳින හැටි කියලා දුන්නා. මෙන්න මේ සටහනෙන් 125ක් මොකක් වෙන්න පුළුවන්ද? තැලසීමියා රෝගී දරුවෙක් විය හැකියි. ඒත් මෙන්න මේ තමයි ඇඳපු සටහන. මව වාහක, පියා වාහක නම් අපි ඇඳපු සටහන විදිහට 125ක් රෝගී වෙනවා. 125ක් වාහක, අය 125ක් වාහක කියන්නේ 50ක්, 125ක් සාමාන්‍ය එහෙම නැත්නම් නිරෝගී. එතකොට රෝගී වාහක නිරෝගී එකට දෙකට එක අනුපාතය තමයි ඊළඟ පරම්පරාවට හිමි වෙන්නේ. නමුත් පුතේ අපි දන්නවා සාමාන්‍යයෙන් එක්වරකට ඉපදෙන්නේ එක්කෙනෙක්. එහෙනම් අපි මේ අවස්ථාවලින් පෙන්වන්නේ මොකද්ද? මේ අවස්ථාවලින් පෙන්වන්නේ මේ හතරෙන් එක් අවස්ථාවක් එක්කෙනෙකුට හිමි විය හැකියි කියන එක. එක්කෙනෙක් ඉපදෙනකොට එයා රෝගී වෙන්නට පුළුවන්. ඒතර මේ අවස්ථා හතරක් තිබුණාට මතක තියාගන්න එක්වරක ඉපදෙන්නේ එක් අයෙකු බැවි. ඉපදෙන කෙනා රෝගී විය හැකි. ඒක බොහෝ විට මේ ඥානය ප්‍රබල ඥානයක් නිසා සම්භාවිතාවයක් වැඩිපුර තිබෙන්නේ ඉපදෙන දරුවා රෝගී දරුවෙක් වෙන්න. මේ අවස්ථා හතරම තිබුණට ඉපදෙන දරුවා රෝගී දරුවෙක් වීමට තමයි වැඩි ප්‍රවණතාවයක් තියෙන්නේ. ඒ නිසායි කියන්නේ මව වාහක නම් පියා වාහක නම් අනිවාර්යෙන් ඊළඟ පරම්පරාවට රෝගී දරුවන් බිහිවීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. එහෙමනම් අපි කළ යුතු විකල්පය මොකක්ද? අනිවාර්යයෙන්ම ඔබ තව මේ 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය මේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා විවාහයට පෙර ඔබේ රුධිර පරීක්ෂාවක් කරගන්න ඔබ වාහකද නිරෝගීද කියන අවස්ථාව බලන්න. ඔබ නිරෝගී නම් කිසිදු ගැටලුවක් නැහැ. අපි අර ඇඳපු සටහනට අනුව කුමන කෙනෙක් සමග විවාහ වුණත් ඊළඟ පරම්පරාවේ රෝගී දරුවෙක් බිහි වෙන්නේ නැහැ. හැබැයි ඔබ වාහක නම් මතක තියාගන්න ඊළඟ පරම්පරාවට වාහක කෙනෙක් සමග විවාහ වුණොත් රෝගී දරුවන් දායාද වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ කාරණය පිළිබඳ අවධානය යොමු කරලා විවාහය පිළිබඳ තීන්දුව ගත යුතුයි. මම ඒකයි ඔබට කිව්වේ පටන් ගන්නකොටම මට කළ හැක්කේ මේ පිළිබඳව දැනුවත් කිරීම පමණයි. තීරණ ගැනීම ඔබ සතුයි කියලා. සාමාන්‍ය කියලා අදහස් කරේ මේ නිරෝගී කෙනෙක් වාහක කෙනෙක් සමග විවාහ වීමෙන් ඊළඟ පරම්පරාවේ කිසිදු කෙනෙක් රෝගීන් බවට පත් වෙන්නේ නැහැ. වාහක අවස්ථාව ගැටලුවක් නැහැ. දරුවා වාහක නම් ඔබට තියෙන්නේ දරුවාට නිරෝගී කෙනෙක්ව කසාද බඳලා දෙන එක විතරයි. එහෙනම් ඊළඟ පරම්පරාවට රෝගී දරුවන් බිහි වෙන්නේ නැහැ.
ඒතර මෙන්න මේ කාරණේ පිළිබඳ අපි තේරුම් ගන්නට ඕනේ. ඉතින් වාහකයන් හඳුනා ගැනීමට කරන රුධිර පරීක්ෂණ කීපයක් තියෙනවා. FBC පරීක්ෂණය full blood count කියන එක. ඒකෙන් හොයා ගන්නවා රතු රුධිර අණු වල තිබෙන ස්වභාවයන්. ඊට පස්සේ blood picture ඒ කියන්නේ රතු රුධිර වෙනම පරීක්ෂණයක් කරලා අර විදිහට හඳුනා ගන්න පුළුවන් රුධිර බිඳිලාද කියලා. ඊළඟට HPLC පරීක්ෂණයෙන් තහවුරු කරන්න පුළුවන් තැලසීමියාද නැද්ද කියලා. ඔබට මෙන්න මේ රුධිර පරීක්ෂණය කරපුවාම තැලසීමියා ඒකකයෙන් මෙන්න මේ විදිහේ කොළ පාට කාඩ් එකක් හම්බ වෙනවා. ඒ කොළ පාට කාඩ් එකේ තියෙන ඩෙන්ටිටි කාඩ් එක සම ප්‍රමාණයේ කාඩ් එකක්. තැලසීමියා වාහක නොවන බව තහවුරු කිරීමේ කාඩ්. ඔබේ නම විස්තර ලියලා ඔබේ දරුවන්ට තැලසීමියා රෝගය වැළඳීමේ අවදානම අවමය කියලා සඳහන්. ඔබ වාහක නම් ඔබට මෙන්න මේ විදිහට රෝස පාට කාඩ් එකක් තමයි හම්බෙන්නේ. එහි සඳහන් වෙනවා ඔබ තැලසීමියා වාහකයෙකු සමග විවාහ වීමෙන් වළකිනවා. එච්චරයි මේ කාඩ් දෙකෙන් ඔබට ලැබෙන කාරණය. මෙන්න මේ විදිහට විවාහයේදී කාඩ් එක ගලප ගන්න කියලා කියනවා. මේ කාඩ් එකෙන් ඔබ එක පැත්තක ඉන්නවා කියලා හිතන්න. ඔබ කොළ කාඩ් එකක් නම් ඕනෑම කොළ කාඩ් එකක් තියෙන කෙනෙක් සමග විවාහ වීම ගැලපෙනවා. ඔබට තියෙන්නේ රෝස කාඩ් එකක් නම් ඔබ අනිවාර්යයෙන්ම කොළ කාඩ් එකක් තියෙන කෙනෙක්ම සොයාගත යුතුයි. රෝස කාඩ් ගැලපෙන්නේ නැහැ. ඒක තමන්ගේ අනාගතයට ඊළඟ පරම්පරාවට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඔබෙන් සමාජයේ බලාපොරොත්තු වෙන්නේ ඔබේ තැලසීමියා වාහක තත්ත්වය දැනගන්න, අනෙක් අයවත් මේ රෝගය පිළිබඳ දැනුවත් කරන්න. ඒ කියන්නේ ඔබේ සහෝදර සහෝදරන්, ඔබේ වැඩිමහල් කෙනෙක්, ඔබේ ඥාතියෙක් විවාහ වෙනකොට මේ කාරණේ පොඩ්ඩක් කියන්න, මෙන්න මෙහෙම එකක් තියෙනවා මේක බලන්න කියලා. ඒ වගේම තැලසීමියාව හැදුන කෙනෙක් හිටියොත් එයා දෙස මානසිකව බලන්න කියන එකත්, ලේ දන් දෙන්න පුළුවන් හැම අවස්ථාවකදීම ලේ දන් දීමට යාලට කරන්න සහ අනිත් අයව උනන්දු කරන්න කියනවා. ඉතින් විවාහයට පෙර 22 වෙනි පොරොන්දම විදිහට තැලසීමියා වාහකයෙකුදයි රුධිරය පරීක්ෂා කරගන්න කියලා තැලසීමියා ඒකකයෙන් සඳහන් කරනවා. එහෙම කියන්නේ ඔය බොහෝ විට ඔබ අහලා තියෙනවා විවාහයට පොරොන්දම් බලනවා කියලා. මේ පොරොන්දම් 21ක් තියෙනවා. මේ පොරොන්දම් 21කින් දෙන්නගේ වැඩි සංඛ්‍යාවක් ගැලපෙනවා නම් තමයි ඒ විවාහය හොඳයි කියලා ජ්‍යොතිෂය අනුව කියන්නේ. මේ තියෙන්නේ පොරොන්දම් බලනවා නම් 22 වෙනි පොරොන්දමත් ගලපන්න. අර 21ම බලන්නේ නැත්නම් මේ පොරොන්දම අනිවාර්යෙන් ගලප ගන්න. ඉතින් මේ සඳහා ඔබට කියනවා ජාතික තැලසීමියා ඒකකය මෙන්න මේ දුරකථන අංක සඳහන් කරගෙන කලින් දිනයක් වෙන් කරගෙන එන්න කියලා ඔබට නොමිලේ මේ රුධිර පරීක්ෂාව කරලා ඊට අදාළ කාඩ් පතක් ඔබට ලබා දෙනවා. ඉතින් මීට අමතරව මෙවැනි සේවාවන් පාසල් මට්ටමිනුත් කරලා තියෙනවා. මමත් මේ තොරතුරු ලබාගත් පාසලක දංකොටුව බාලිකා විද්‍යාලයේ කරපු අවස්ථාවකදී එයාලා මෙහෙ ඇවිල්ලා රුධිර පරීක්ෂා කළා. රුධිරේ අරන් ගිහිල්ලා ඔබට කාඩ් එක ලබා දෙනවා. ඒ කියන්නේ මේක සේවාවක් විදිහට කරන දෙයක්. මේ සාමාන්‍ය පෞද්ගලිකව කරොත් ඊට වඩා ලොකු වියදමක් යන රුධිර පරීක්ෂාවක්. ඒ නිසා පසුව දැන්ම කලබල වුණ නැතුවට කමක් නැහැ. උසස් පෙළේම ඉවර වෙලා ඔබ අනිවාර්යයෙන්ම විවාහයට පෙර මෙන්න මේ රුධිර පරීක්ෂණය සිදු කරගන්න කියන එක තමයි ජාතික තැලසීමියා මධ්‍යස්ථානයෙන් අපේ දරුවන්ට දෙන පණිවිඩය. මේ තියෙන්නේ කුරුණෑගල රෝහලේ ජාතික තැලසීමියා ඒකකය. විශ්ම කර්ම දිවියන් වෙදලා ඔය දෙන්නගේ ග්‍රහ පොරොන්දම් අගේට ගැලපෙනවා. මුතු කිලීට නොවේ අපට පුරු හදන්නට
විශ්ම කර්ම දිවියන් වැඩලා මහා සම්මතේ රජුමෙන් දීක ගෙනින්නට හතර වරිගේ පෞරෙන් බැඳිලා පොරොන්දමින් ලෙවන් සනසලා නැකත් සදාලා රුධිර පරීක්ෂණ වාර්තානුව ඕගොල්ලෝ තැලසීමියා වාහකයෝ බව තහවුරු වෙලා තියෙනවා. ඒ හින්දා ওই දෙන්න අතර සිද්ධ වෙන විවාහය අපිට අනුමත කරන්න නම් බෑ. මොකද තැලසීමියා වාහකයෝ දෙදෙනෙක් අතර සිද්ධ වෙන විවාහයෙන් මහා තැලසීමියා රෝගියෙක් බිහි වෙන්න ලොකු ආදානමක් තියෙනවා. එහෙම කිව්වට අපි කොහොමද අසේල වෙන්නේ? අපි ඔක අමතක කරමු. ඕවා හිතරන් කොහොමද? හිල කුල සිරිතට මංගල අෂ්ටක කියලා බැංගිලි බැඳ අත පෙන් වඩලා රන් කිරේ හිලව්වට කිරිකට සේලය පුදලා හතර වරිගේ සම්මත දරු කැබ මෝරාලා සුරයන් මැද අසුරු නිතක් බැලුම් හිලාලා සඳුනේ ගැලපුණානේ සියලු පුරුන්දම් මගේ ලඳුනේ නොගැලපිලා රුධිර පුරුන්දම් අපි ගලපලනේ රුධිර පුරුන්දම් අපි ගලපලනේ වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැද්දන අසේලටත් නදීකටත් මේ වගේ අවාසනාවන්ත තත්ත්වයක් උරුම වෙන්නේ නැහැ. හෙටලව උපදින අපේ දරු සිඟිත්තන් රුධිර තැලසීමියා රෝගයෙන් වළක්වා ගැනීම ඔබ සතු යුතුයකමක්. ඒ නිසා යුග දිව්‍ය ආරම්භන්න සැරසෙන සෑම දිනෙකම ලේ බින්දක් පිරික්සා තමා තැලසීමියා වාහකයේ යන මග සැකහැර දැනගන්න. ඉර මණ්ඩල ගිනි තබා සඳ කඳුළු වේහිනා මල්යාය වනසනා රුදුරු තැලසී
ජීවිතයේ ප්‍රවේණ ද්‍රව්‍යවල ගුණාත්මක හෝ ප්‍රමාණාත්මක වෙනසක් සිද්ධ වෙලා මේ විදිහට ඊළඟ પરම්පරාවට සම්ප්‍රේෂණය වීම සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රවේණ ද්‍රව්‍යවල, ඒ කියන්නේ DNA RNA වල ජානවල වෙනසක් සිදු වෙනවා නම් ඒ අපි හඳුන්වනවා ජාන විකෘතියක් කියලා. ඒතකොට මේ ජාන විකෘති ස්වයන් සිද්ධයි, කියන්නේ ඉබේ සිදුවෙන දේවල්. සමහර ඒවා විකෘතිකාරක නිසා සිදුවෙන දේවල්. ඔබ මීට පෙර පන්තියේ ඉගෙනගෙන තියෙනවා ඌනන විභාජනය. එහෙනම් ඌනන විභාජනයේදී එක න්‍යෂ්ටියක් ඇතුළේ තිබෙන වර්ණ දේහ 46න් වර්ණ දේහ යුගල් වෙන් වෙලා ජන්මාණු දෙකකට වෙන්වන අවස්ථාවේදී ඒවායේ කොටස් එකකින් ගිලිහි අනිකට යන්නට පුළුවන්. අන්න ඒ වාගේ ස්වරූපයක් මත තමයි මෙන්න මේ ජාන විකෘති කියන එක ඇති. ජාන විකෘති නිසා ඇතිවන ප්‍රවේණිකාබාධ දෙකක් පිළිබඳව අපි ඔබේ ශ්‍රේණියේ කතා කරනවා. එකක් ඇලි බව. ඇලි කියන එක මම මීට පෙර ඔබට සඳහන් කළා සුදු පාට කියන එක. ඊළඟ එක තමයි තැලසීමියා. එහෙනම් ඔබට පේනවා මේ තැලසීමියාව තමයි අපි දැන් මේ විස්තරාත්මකව කතා කරේ. මේ තියෙන්නේ අර පැය 8ක ඉන්ජෙක්ෂන් එක මේ විදිහට ගහලා එයා පැය 8ක් මේක අතේ තියාගෙන ඉන්නවා. ඒතර හැම දිනකම පැය 8ක් ගහන්න ඕනේ අර ලේවල වැඩිපුර තියෙන යකඩ ඉවත්. ඒකේ ඉවත් නොවුනොත් මෙන්න මේ වාගේ මොහොනේහි විකෘති ස්වභාවයන් ඇතිවීමකට ලක්. මෙන්න මේ නිසා තමයි ලේනෑයින් අතර විවාහය හොඳ නැහැ කියලා කියන්නේ. එතකොට ලේනෑයින් අතර විවාහය හොඳ නැහැ කියන්නේ ඇයි? යම් රෝගයක් සම්බන්ධයෙන් විෂම යුග්මක ජාන සංයුතියක් තියෙනවා නම් කාගේ හරි ලේනෑයින් අතර එම තත්ත්වයේ පැවතීමේ වැඩි හැකියාවක් තියෙනවා. ලේනෑයින් කියන්නේ කාටද පුතේ? අම්මගේ තාත්තගේ සහෝදර සහෝදරියන්ගේ දරුවෝ. එයාලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ ලේනෑයෝ කියලා. ඔබ මේ ලේනෑයින්ද තමයි නෑකම සහෝදරයා වන නෑකම වෙන්නේ. විශේෂයෙන්ම තාත්තගේ පැත්තේ බාප්පගේ මහප්පගේ දරුවෝ ලේනෑයෝ විදිහට සැලකෙනවා. අම්මගේ පැත්තෙන් අම්මගේ අක්කගේ නංගිගේ දරුවෝ ලේනෑයෝ විදිහට සැලකෙනවා. එහෙනම් අන්න ඒ අය තුල මේ කිසියම් රෝගයක් සම්බන්ධයෙන් විෂම යුග්මක ජාන සංයුතියක් තියෙනවා නම් ඒ අය ළඟ එම ජාන සංයුතිය පැවතීමේ වැඩි හැකියාවක් තියෙනවා. ඒ නිසා මොකක් වෙනවද? එවැනි දෙන්නෙක් විවාහ වුණොත් ඔබ දැන් ඉගෙනගෙන තියෙනවා විෂම යුග්මක දෙදෙනෙක් අතර විවාහයෙන් නිලීන සමයුග්මක අවස්ථාවක් ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. අන්න එය තමයි ජාන විකෘතියක් නිසා ඇතිවන ගැටලු සහගත තත්ත්වය. එය අපිට කිසියම් කරදරකාරී නැත්නම් පීඩාකාරී ස්වරූපයක් සහිත දරුවෙක් බිහිවීමේ ඉඩ කඩ තියෙනවා. මේ නිසා ලේනයින් අතර විවාහය සුදුසු නැහැ කියන එක තමයි විද්‍යාත්මකව සඳහන් කරන්නේ. ඔබ ඉගෙනගෙන තියෙනවා අලිංගික ප්‍රජනනයේදී මව්පියන්ට සමාන ලක්ෂණ ඊළඟ පරම්පරාවේ උරුම වෙනවා. ලිංගික ප්‍රජනනයේදී නව ලක්ෂණ හෝ මිශ්‍ර වූ ලක්ෂණ ඊළඟ පරම්පරාවට අයිති වෙනවා. ඉතින් මේ විදිහට මේ තිබෙන ලක්ෂණ අපිට කෘතිමව අවශ්‍ය ලක්ෂණ පදනම් කරගනිමින් අභිජනනය කරලා අපිට අභිමත වූ අපිට කැමති වූ නව ලක්ෂණ සහිත ජීවීන් පරම්පරාවක් ලබා ගන්නට තාක්ෂණයේ භාවිතයෙන් සමත් වෙනවා. ඉතින් අපි ජාන ඉංජිනේරු විද්‍යාව කියලා හඳුන්වන්නේ මෙන්න මේ තත්ත්වය. එහෙනම් ජාන ඉංජිනේරු විද්‍යාවේදී මොකද කරන්නේ? ජාන තාක්ෂණය මගින් ඇතම් DNA කොටස් ඉවත් කරලා හෝ ඇතම් DNA කොටස් එකතු කරලා හෝ එයාගේ ප්‍රවේණි දර්ශයේ ස්වභාවය වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ සිද්ධිය අපි හඳුන්වන්නේ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියලා. ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයෙන් යහපත් ලක්ෂණ වලින් යුත් වැඩි දියුණු කරපු ශාක හා සතුන් ලබා ගන්න අවස්ථා අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි වල්නාශක ප්‍රතිරෝධී භෝග නිපදවීම. එතකොට මේක කරලා තියෙන්නේ බැක්ටීරියාවකින් ලබාගත් ජානයක් ඇතුළු කිරීමෙන් ශාකයකට. ඊළඟට කෘමි ප්‍රතිරෝධී භෝග නිපදවීම. ඒක කරලා තියෙන්නේ පාංශු බැක්ටීරියාවකින් ලබාගත් ජානයක් ශාකයකට ඇතුළු කිරීම. ඊළඟට විටමින් A වලින් පොහොසත් සහල් රන් සහල් කියලා අපි කියනවා.
කැරට් ශාකයෙන් ලබාගත්තු ඥානය වී ශාකයට ඥාන තාක්ෂණය මගින් ඇතුල් කිරීමෙන් මෙන්න මේ විදිහට රන් සහල් ලබා ගන්නට පුළුවන්. සීතලට ඔරොත්තු දෙන තක්කාලි ප්‍රභේදයක් සීත රටවල මඩ අතර ජීවත් වෙන මත්ස්‍යයෙක්ගේ ඥානයක් තක්කලි ගහට බද්ධ කරලා ලබාගෙන තියෙනවා. ඒ වගේම වැඩිපුර කිරි මස් ලබා දෙන ගවයින් පෝෂණ ගුණයෙන් වැඩි කිරි ලබා දෙන ගවයින් ලබා ගන්නට මෙන්න මේ ඥාන තාක්ෂණය සමත් වෙලා තියෙනවා. ඒ වගේම ඥාන තාක්ෂණයෙන් වැඩි දියුණු කළ භෝග වලින් නිපදවන ආහාර තමයි අපි හඳුන්වන්නේ GM foods කියලා. කර්මාන්ත ශාස්ත්‍රයේදී ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය යොදා ගන්න අවස්ථා 4ක් අපි කතා කරනවා. ඔබේ ශ්‍රේණියට ඇමයිලේස් වාගේ කාර්මික වැදගත් එන්සයිම නිපදවන්න. සමහර කෘත්‍රිම අමයිනෝ අම්ල ඔබ දන්නවා මොනෝසෝඩියම් ග්ලූටමේට් MSG වෙළඳ නාමයකින් පවතින අජිනෝමෝටෝ කියලා වැඩි භාවිතය පිළිකාකාරක සංයෝගයක් නේ. ඊළඟට නීල හරිතල් දී යොදාගෙන විටමින් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම ಖನಿජ තෙල් දහනයෙන් හා වෙනත් අපද්‍රව්‍ය මගින් සිදුවන පරිසර දූෂණය පිටු දකින්නට ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය යොදාගෙන තියෙනවා. ඒ වගේම වෛද්‍ය ශාස්ත්‍රයේදී ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය යොදා ගන්න අවස්ථා ඉන්සියුලින් නිෂ්පාදනයේදී E. coli බැක්ටීරියාවට ඉන්සියුලින් නිපදවන මිනිස් ඥානය ඇතුළත් කරලා බැක්ටීරියාව මගින් ඉන්සියුලින් නිපදවා ගන්නට පුළුවන්. වර්ධක හෝමෝන ඇතුළු ප්‍රෝටීන් වර්ග නිෂ්පාදනය කරනකොට අදාළ ඥානය බැක්ටීරියාවකට ඇතුළු කරලා වර්ධක හෝමෝන නිපදවන්න පුළුවන්. ප්‍රතිජීවක නිපදවනකොට ඒ කියන්නේ ඇන්ටිබයොටික් නිපදවනකොට වැඩි දියුණු කරන ලද බැක්ටීරියා සහ දිලීර යොදාගෙන මේ කාරණේ කරගන්නට පුළුවන්. ඊළඟට මිනිස් ඉන්ද්‍රිය නවීකරණයේදී මව් කුස තුල කලලේ දමනි සෑදීමට බලපාන ඥානය දමනි අවහිරතා නිසා බයිපාස් සැත්කමට වාජනය කළ යුතු රෝගීන්ට ඇතුළු කරලා අවහිර වූ දමනි වෙනුවට නව රුධිර වාහිනී වර්ධනය කරවන්නට පුළුවන්. එමුණොත් බයිපාස් කරන්නේ නැතුව මේ ඥාන තාක්ෂණයෙන් ඒ කාර්ය කරගන්නට පුළුවන්. ඊළඟට ඥාන ප්‍රතිකාරයේදී රෝග බෝ කරන ඥාන වෙනුවට සාමාන්‍ය ඥාන බද්ධ කරන්න පුළුවන්. පුද්ගලයෙක්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී DNA තාක්ෂණය යොදා ගන්න ඔබ අහලා තියෙනවා ලොකු අපරාධවලදී. ඒතනකින් ලබාගත්තු ශරීරයේ කිසියම් කොටසක් උදිරේ වෙන්න පුළුවන්, කෙස් ගහක් වෙන්න පුළුවන්, ශුක්‍රාණු එහෙම නැත්නම් වෙනත් ශරීර තරලයක් වෙන්න පුළුවන්, ශරීර කොටසක් වෙන්න පුළුවන්. මෙන්න මේ කොටස භාවිතා කරලා DNA මගින් සැකකරුවාගේ DNA සමග සංසන්දනය කිරීමෙන් අපරාධකරුවන් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ කරුණු ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය භාවිතා කරලා නූතනින් සිදු කරගන්නු ලබන ඥාන තාක්ෂණය අපිට ඵලදායක ලෙස යොදා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි ඥාන තාක්ෂණය අපිට යොදාගෙන යම් යම් අහිතකර දේවල් සිදු කරන්නටත් පුළුවන්. අපි දන්න ඕනෑම හොඳ දෙයක නරක පැත්තක් තියෙනවා. අපි බලමු මොනවද නරක පැත්ත කියලා. එකක් තමයි මානව ක්ලෝන නිපදවීම. දැන් අපි දන්නවා ශාක වලින් ක්ලෝන නිපදවන්නට පුළුවන්. ක්ලෝනයක් කියලා කියන්නේ මව් ජීවියාට සර්ව සම දුහිතෘ ජීවි. ඉතින් මේ පිළිබඳ පර්යේෂණ කරලා මිනිසා පිටපත් කළ හැකි කියන කරුණ ඔප්පු කරලා තියෙනවා. ක්ලෝනයක් හදනවා කියලා කියන්නේ සාමාන්‍ය විදිහට දරුවෙක් ඉපදීම වෙනුවට පිරිමි කෙනෙක් නම් ඒ පිරිමි කෙනාගේ සෛලයක තියෙන ද්විගුණික න්‍යෂ්ටිය ඩිම්බ සෛලයක් තුලට ඇතුළු කරලා ඩිම්බ සෛලයේ තනි න්‍යෂ්ටිය වෙනුවට සිරුරෙන් ලබා ගන්නා න්‍යෂ්ටියක් ඇතුළු කිරීමෙන් පුළුවන් ඒ ජීවියාට සමාන ජීවියෙක් ලබා ගන්න. දැන් අපි ශාක පිළිබඳව ඉගෙනගෙන තියෙනවා. ශාකයක අතු කැබැල්ලක් හිටෙව්වොත් ඒ අතු කැබැල්ලෙන් හැදෙන ශාකය අනිවාර්යයෙන්ම මව් ශාකයේ ගුණ තිබෙනවා. මේ විදිහටම ක්ලෝන නිපදවන්නට පුළුවන් සතුන්. මේ පිළිබඳ පර්යේෂණ මුලින්ම ආරම්භ කළේ බැටළුවෙකුගෙන්. බැටළු දෙනක් ක්ලෝන කරලා හරියට මේ මවට සමාන බැටළු පැටියෙක් ලබා. මේ විදිහට වඳුරන් ක්ලෝන කරලා තියෙනවා. අවසානයේදී
මිනිසා ක්ලෝන කරලා තියෙනවා. ක්ලෝනයක් කරන්නේ ඩිම්බ සෛලය තුලට වෙනත් ජීවියෙකුගේ සෛලයක තියෙන ද්විගුණික න්‍යෂ්ටිය. ඩිම්බ න්‍යෂ්ටිය වෙනුවට සාමාන්‍ය දේහ න්‍යෂ්ටියක් අතුල් කරලා එය ගර්භාෂය තුල වැඩෙන්න සලස්සපුවාම අර න්‍යෂ්ටිය ලබාගත් ජීවියාට සමාන ජීවියෙක් ඉපදෙනවා. ඒක තමයි සතුන් ක්ලෝන කරන ආකාරය. ඉතින් ඒ විදිහට මානවයා ක්ලෝන කිරීම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක භාගයක් පරිශන කරලා මේ සිද්ධිය අතරමැදදී නවත්තලා තියෙනවා, කලල විනාශ කරලා. හේතුව තමයි මානව ක්ලෝන කරොත් ක්ලෝනයෙන් නිපදවන නැත්නම් ක්ලෝනයෙන් ඉපදෙන දරුවාට මව සහ පියා කියලා දෙදෙනෙක් නැහැ. මොකද එයාගේ සියලු වර්ණ දේහ එක්කෙනෙකුයි. පිරිමි කෙනෙක් නම් පියා පමණයි ඉන්නේ, ගැහණු කෙනෙක් නම් එයාට මව පමණයි. ඒක එක ගැටලුවක්. එතකොට උපැන්න සහතිකේ ලියන්න ගියාම මවගේ නම හෝ පියාගේ නම එක්කෙනෙක් නැහැ. දෙවන කාරණේ තමයි මෙයා පළමු ජීවියාට සර්ව සමයි. දැන් අපි ක්ලෝන දෙකක් හැදුවා. ඒ ක්ලෝන දෙක කිසිසේත්ම එකිනෙකට වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි දන්න විදිහට ඉපදෙන නිවුන් දරුවෝ උනත් සමනිවුන් උනත් ඒ දෙන්න අතර වෙනසක් තියෙනවා. අපිට ඒ නිවුන් දෙන්න වෙනම හඳුනා ගන්න පුළුවන්. නමුත් ක්ලෝන හැදුවොත් DNA තාක්ෂණයෙන්වත් දෙන්න වෙනසක් වෙන්නේ නැහැ. මොකද එයා දෙන්නකෙම DNA දාමවල භස්මානුපිළිවෙල සමාන නිසා. ඉතින් මේ එක අහිතකර ක්‍රියාවලියක්. එය දැනට ලෝකේ සිදු කරන්නේ නැහැ. නමුත් එය සිදු කළ හැකි බව පර්යේෂණ වලින් සනාථ කරලා තිබෙනවා. ඊළඟට තමයි ජෛව රසායනික අවි. ජෛව රසායනික අවි කියලා කියන්නේ ඔබ දන්නවා අවියකින් කරන්නේ තව කෙනෙක් මරන්නට යොදා ගන්න. මේ සඳහා තුවක්කු බෝම්බ වගේ දේවල් නිෂ්පාදනය කරනවා. විශේෂයෙන්ම ජෛව රසායනික අවියක් කියලා කියන්නේ බෝම්බ විශේෂයක්. ඒකට බෝම්බ විශේෂයේ පිපුරුවහම ඉන් එළියට එන්නේ ශුද්‍ර ජීවි. එතකොට අර දැනට ලෝකයෙන් තුරන් වෙලා තියෙන භයානක වෛරස්, බැක්ටීරියාවන් මේ විදිහට ජාන තාක්ෂණය යොදා ගනිමින් වැඩි දියුණු කරලා ඒවා වගා කරලා ඒවා අවියක් විදිහට යොදා ගන්න. තාම මේ සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ රටවල් වලට. තාම කවුරුවත් ජෛව රසායනික අවි පාවිච්චි කරේ නැහැ. නමුත් සමහර රටවල් තවත් රටකට අනතුරු වෙනවා. ඔබ අපිට පහර දුන්නොත් අපි ජෛව රසායනික අවි වලින් පහර දෙනවා කියලා. එතකොට වෙන්නේ මොකක්ද? ඒ ජෛව රසායනික අවි පුපුරා යෑමෙන් ක්ෂුද්‍ර ජීවීන් අතිවිශාල ප්‍රමාණයක් පරිසරයට එකතු වෙනවා. ඒ අනුව මිනිස්සු ලෙඩ රෝග හැදිලා තමයි මැරෙන්නේ. ඉතින් මේ සම්බන්ධ පර්යේෂණ තමයි සමහර විට ඔය COVID-19 වෛරසයත් දැන් ඇමරිකාවේ වෛරස පිළිබඳ පර්යේෂණ ආයතන තියෙනවා. එතකොට දැනට මිනිසුන් අතර සැකයක් පවතිනවා. HIV වෛරසය, COVID-19 වෛරසය මේ විදිහට මිනිස්සු පර්යේෂණ කරපු වෛරසයක් සමාජගත වීම නිසා තමයි මේ රෝගයන් ඇති වෙන්නට ඇත්තේ කියලා. ඊළඟට තමයි බලාපොරොත්තු නොවන ලක්ෂණ සහිත ජීවීන් බිහිවීමේ අවදානමක් තියෙනවා. දැන් අපි හිතුවට මෙන්න මේ ජීවියාගේ ජානබද්ධ කරලා මෙවැනි ලක්ෂණයක් සහිත ජීවියෙක් අපිට ලබා ගන්නත් පුළුවන් කියලා. නමුත් අපි බලාපොරොත්තු නොවන ආකාරයටම ලක්ෂණ වෙනස් වෙන්නට පුළුවන්. ඔබ නරඹලා තියෙනවා නම් අර ජුරාසික් පාක් කියලා චිත්‍රපටයක් තියෙනවා. ඒ චිත්‍රපටයේ කතා කරන්නේ මෙන්න මේ විදිහට ජාන තාක්ෂණය භාවිතා කරමින් ඇති කරන ජීවීන් අවසානයේදී බලාපොරොත්තු නොවන ලෙස මිනිසාට හානි කර තත්ත්වයකටපත් වෙනවා කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රධාන වශයෙන්ම ජාන තාක්ෂණය යොදා ගැනීමෙන් අහිතකර ලෙස බලපෑම් ඇති කරන්නට පුළුවන් ආකාර අපි හඳුනාගන්න. එහෙමනම් මෙය ජාන තාක්ෂණය දියුණු වීම නිසා ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන්. හැබැයි ඒ අහිතකර තත්ත්වයන් කිරීම නොකිරීම තියෙන්නේ මිනිසා. ඒ නිසා මෙවැනි තත්ත්වයන් තිබෙනවා කියලා ජාන තාක්ෂණය ඉවත් කළ යුතු නැහැ. ඉවත් කළ යුත්තේ මෙවැනි කාරණා සිදු කිරීම තමයි ඉවත් කරන්න ඕනේ. ඒ නිසා අපට ප්‍රයෝජනවත් ක්‍රියාවලි සඳහා ජාන තාක්ෂණය යොදා ගන්නට
පුළුවන්. ප්‍රවේණිය සම්බන්ධයෙන් අපි කතා කළ ඉතිරි කොටස මෙතනින් අවසන් වෙනවා. එතකොට ඔබට සම්පූර්ණම ප්‍රවේණි විද්‍යාව පිළිබඳ අපි සාකච්ඡා කරලා අවසන් වෙනවා.